අපි අවසානයේ සාකච්ඡා කරේ ඉන්ස්ටන්ස් වේරියබල් ගැන. දැන් මේ ඉන්ස්ටන්ස් වේරියබල් වල ප්‍රශ්න ටික තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. ඒ කතා කරද්දි බලන්න මෙහෙම මෙන්න මේ පළවෙනි ප්‍රශ්නට අපි යන්නේ මෙහෙම. ඉන්ස්ටන්ස් වේරියබල් වල පළවෙනි ප්‍රශ්නේ. මෙතන බලන්න තියෙනවා ටෙස්ට් කියලා ක්ලාස් එකක්. ඒ වගේම තේරුම් ගන්න මේ ටෙස්ට් ක්ලාස් එකේ තියෙනවා int කියලා වේරියබල් එකක්. ඒ int කියන data type එකෙන් තියෙන වේරියබල් එක number. ඊළඟට බලන්න main method එක තියෙනවා public static void main string array args කියලා. system out print line එකක් දාලා number කියලා print කරලා තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් බලන්න කම්පයිල් කරලා රන් කරොත් මොකද වෙන්නේ? මේ කම්පයිල් කරලා රන් කරොත් බලන්න error එකක් තමයි එන්නේ. හේතුව දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නේ class test. ඊළඟට තියෙන්නේ main method එක. public static void main string array args. ඊළඟට system out print line එකක් දාලා number කියලා print කරලා තියෙනවා. ඒ වගේම අපිට instance variable එකක් තියෙනවා number කියලා. දැන් බලන්න හොඳට මුලින්ම තේරුම් ගන්න මෙහෙමයි. දැන් බලන්න මෙහෙමයි. මුලින්ම තේරුම් ගන්න කිව්වොත් බලන්න මෙන්න මේ int variable එක තේරුම් ගන්න instance variable එක. මෙන්න මේ උඩින් තියෙන number කියන variable එක මේ int number කියන variable එක instance variable එක. මේක instance variable එක. කොහොමද දාන්නේ instance variable එකක් කියලා? මේ variable එක මුලට static කියන modifier එක නැහැ. static modifier එක තිබ්බොත් instance variable එකක් නෙවෙයි. ඒක static variable එක. මුලින්ම තේරුම් ගන්න මේක instance variable එකක්. ඇයි? මේක මුලට static නෑ. ඒ වගේම තේරුම් ගන්න instance variable ලියන්නේ class එක ඇතුලේ outside everything. සියලුම methods වලට පිටින්. class එක ඇතුලේ තියෙන පුළුවන් methods තියෙන පුළුවන්, constructors තියෙන පුළුවන්, blocks තියෙන පුළුවන්. අපි constructors කියන මොනවද දන්නේ නැහැ. blocks ගැන ලොකුට දන්නේ නැහැ. ඒ වුණාට තේරුම් ගන්න එහෙමම තියෙන්න පුළුවන්. අන්නේ තියෙන්න පුළුවන් හැම දෙයකටම පිටින් තමයි තියෙන්න ඕනේ. සරලවම කියනවා නම් class එක ඇතුලේ තමයි තියෙන්නේ. දැන් බලන්න class එකේ වරහන් දෙක තමයි මේ තියෙන්නේ. මේ රතු පාටින් තියෙන class එකේ වරහන් දෙක. ආන්නේ class එකේ වරහන් දෙක ඇතුලේ නම් මේ variable එක තියෙන්නේ. ඒ වගේම static modifier එක නැත්තම් ඒක තේරුම් ගන්න instance variable එකක් තමයි. ඊළඟ කතාව instance variable එකක් තියෙනවා නම් අපිට instance variable එක හැදෙන්නේ object එක ඇතුලේ තමයි. අපි දන්නවා instance variable හැදෙන්නේ object එකක් ඇතුලේ. එහෙනම් තේරුම් ගන්න මේ instance variable එක තියෙන්නේ test class එකේ. එහෙනම් test class එකෙන් object එකක් අපි හදන්න ඕන. test class එකෙන් object එකක් හැදුවම ඒ හැදිච්ච object එක ඇතුලේ තමයි number කියන variable එක හැදෙන්නේ. දැන් මේ program එකේ error එකක් එන්න හේතුව මෙන්න මේකයි. main method එක තියෙනවා. main method එකේ මොකද අපි කරලා තියෙන්නේ system out print line එකක් දාලා number කියලා print කරන්න හදනවා. number කියලා print කරන්න හදුවම බලන්න number නමින් method local variable එකක් තියෙද බලනවා main method එක ඇතුලේ. එහෙම තමයි වෙන්නේ. number නමින් method local variable එකක් තියෙද බලනවා main method එක ඇතුලේ. බලන්නේ compiler. compiler එකෙන් එහෙම බලනකොට එහෙම variable එකක් නැහැ. ඒක නිසා මෙතන error එකක් එනවා. ඉස්සෙල්ලා error එක බලමුකෝ. පළවෙනි program එක non static variable cannot be referenced from static context. මේක තමයි එන compile time error එක. දැනට මෙතනදී තේරුම් ගන්න මෙච්චරක් මෙහෙමයි. අපි ළඟ තියෙන variable එක instance variable එකක්. instance variable එක object එකක් හදන්න නැතුව භාවිතා කරන්න බෑ. එහෙනම් තේරුම් ගන්න මෙතන තියෙන instance variable එක object එකක් හදන්න නැතුව භාවිතා කරන්න බෑ. දැන් එහෙනම් අපිට මේ number කියන variable එක භාවිතා කරන්න පුළුවන් ඕනම් මෙහෙම. අපි මුලින්ම object එකක් හදාගන්න. test class එකේ object එකක් අපි හදාගන්න. හදාගත්තට පස්සේ බලන්න test class එකක් object එක දැන් හැදෙනවා heap එකේ. අනේ heap එකේ හැදිච්ච object එක ඇතුලේ හැදෙනවා number කියන variable එක. අපි ඒකට value එකක් දාමු. 25ක් කියලා. එතකොට මෙහෙම දාන්න බෑ නිකන් number කියලා. මොකද test class එකේ object එක ඇතුලේනේ තියෙන්නේ. එතකොට මේක දාන්න ඕනේ t dot කියලා තමයි. ඊළඟට බලන්න මෙහෙමයි. දැන් මට පුළුවන් system out print line එකක් දාලා මේක print කරන්න. t dot number. දැන් මේක ගිහින් බැලුවොත් බලන්න 25 කියලා උත්තරය එනවා. මේ example එකට අපි memory diagram එකක් අඳිමු. මේ memory diagram එකෙන් තමයි හරියටම තේරුම් ගන්න පුළුවන් මෙතන මොකද්ද වෙන්නේ කියලා. අපි දන්නවා Java program එකක් run වෙන පියවර 8ක් තියෙනවා. මුලින්ම වෙන්නේ JVM එක start වෙනවා. ඊළඟට create and start main thread. main thread එක create කරලා start කරනවා. ඊළඟට locate the class file. class file එක හොයා ගන්නවා. hard disk එකේ class file එක තියෙද කියලා හොයා ගන්නවා. ඊළඟට load the class file, main method execution, unload the class file, terminate the main thread, shut down the JVM. ඔක තමයි Java program එක run වෙන පියවර 8.
ඒ වගේ මතකද දැන් මම කලින් කිව්වා JVM එක ස්ටාර්ට් වෙනකොට JVM එකේ කැලි තුනක් තියෙනවා. ඒ කියන්නේ Java program එක run වෙන්න අපි JVM එක හදා ගන්නවා. JVM එක හදාගන්නේ කොහොමද? අපි command prompt එක ගහනවා command එකයි Java test කියලා. මේ Java test කියලා ගහන command එකෙන් තමයි run කරන්න යන්නේ. ඒතර මේ Java command එකෙන් වෙන්නේ this is the command to create JVM. මේ Java කියන command එකෙන් වෙන්නේ JVM එක හදන එක. ඊළඟට ඒ හැදිච්ච JVM එකට input එක තමයි test කියන්නේ. test කියන්නේ මෙහෙම ඇත්තටම. test කියන්නේ class file එකේ නම. ඒතර මේ JVM එකට input එක තමයි මේ test කියන class file එක. ඒක නිසා මේ class file එක load වෙනවා method area එකට. මේක කතා කරලා තියෙන දැනටම. දැන් බලන්න මෙහෙමයි. මේ program එක run වෙන්න ගියාම බලන්න මුලින් මෙහෙමයි. මෙතෙන්දී අපිට හැදෙනවා මුලින්ම අපි source code එක compile කරාට පස්සේ බලන්න අපිට හැදෙනවා test.class file එක. After compilation the source code we have the test.class file. ඊළඟට බලන්න මෙහෙමයි. ඊළඟට අපි Java program එක run කරන්න මොකද කරන්නේ? අපි මුලින්ම compile කරනවා. compile කරාම අපිට test.class file එක හැදෙනවා. ඊළඟට අපි run කරන්න යන්නේ. run කරන්න ගියාට පස්සේ බලන්න JVM එක start වෙනවා. මේ Java කියන command එකෙන් වෙන JVM එක start වෙන එක. start වෙච්ච JVM එකට බලන්න කැලි තුනක් තියෙනවා. class loader subsystem, memory area, execution engine. ඊළඟට බලන්න මේ memory area එක ප්‍රධාන කොටස් පහකට කැඩෙනවා. method area, heap stack, PC registers, native method stack. අපි දැනටමත් දන්න මේ ටික. දැන් ඒකෙදි බලන්න මෙතෙන්දී අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන memory areas ටිකක් තමයි method area, heap stack කියලා කියන්නේ. මේක method area එක, මේක stack එක, මේක heap එක. මේක heap එක. මුලින්ම මේ Java program එක run කරන්න ගියාම වෙන්නේ මෙහෙමයි. මතකද දන්නේ ඉස්සෙල්ලාම අපිට Java program එක run වෙන පියවර 8ක් තියෙනවා. ඒ පියවර 8 තමයි මෙහෙම. Start the JVM. Create and start main thread. Locate the class file. Load the class file. Main method execution. Unload the class file. Terminate the main thread. Shut down the JVM. මෙන්න මෙහෙම පියවර 8ක් තියෙනවා. පළවෙනි පියවර මොකද්ද? start the JVM. JVM එක start කරන්න තමයි අපි command prompt එකේ Java කියන command එක ගහන්නේ. ඒ වගේම JVM එකට input එක තමයි byte code එක. test.class file එක තමයි input එක. ඊට පස්සේ create and start main thread by JVM. JVM එකේ main thread එක create කරලා start කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? class loader subsystem එකෙන් ගිහලා class file එක හොයා ගන්නවා. class file එක තියෙන hard disk එකේ. මේ තියෙන hard disk එකේ තියෙන test class file එක මෙන්න මේ class loader subsystem එක. හිතන්න මේක class loader subsystem. class loader subsystem එකෙන් ගිහිල්ලා මොකද කරන්නේ? මෙන්න මේ class file එක හොයාගෙන ආවිල් ඉවර වෙලා එයාව load කරනවා තේරුම් ගන්න හරියටම class loader subsystem එකෙන් ගිහලා මේ test.class file එක නැත්තම් byte code එක හොයාගෙන එයාව load කරනවා memory area එකට. දැන් තේරුම් ගන්න class file එක තියෙන method area එකේ තමයි. ඊළඟට බලන්න class file එක load වුණා. ඊළඟට තියෙන මොකද්ද? main method execution. main method එක run කරන්න. අපි දන්නවා methods වලට ඉඩ වෙන්නේ stack එකේ තමයි. එතකොට බලන්න මේ stack කියලා memory area එකක් තියෙනවා. මේ stack කියන memory area එක මොකටද තියෙන්නේ? methods වලට ඉඩ වෙන් කරන්න තමයි. දැන් බලන්න මෙතනදී මුලින්ම වෙන්නේ main method එක තමයි අපිට run කරගන්න තියෙන්නේ. public static void main string arrays මේක තමයි main method එක. main method එක run කරන්න තියෙන්නේ. එහෙනම් main method එක run කරන්න මුලින්ම තේරුම් ගන්න main method එකට ඉඩ වෙන් කරන්න ඕන. main method එක method එකක්. methods වලට ඉඩ වෙන් වෙන්නේ stack එකේ තමයි. එහෙනම් තේරුම් ගන්න stack එකේ ඉඩ වෙන් වෙනවා main method එකට. මෙන්න මේ main method එකට මෙන්න මේ වෙන් වෙන ඉඩ
මෙන්න මේ මේන් මෙතඩ් එකට වෙන් වෙන ඉඩට කියනවා ස්ටැක් ෆ්‍රේම් කියලා. ස්ටැක් එකේ මෙතඩ් එකකට වෙන් වෙන ඉඩකට කියන්නේ ස්ටැක් ෆ්‍රේම් එකක් කියලා. එතකොට තේරුම් ගන්න මෙහෙමයි. මෙන්න මේ ඉඩ මේන් මෙතඩ් එකේ ස්ටැක් ෆ්‍රේම් එක. ඊළඟට බලන්න මේ මේන් මෙතඩ් එකේ ස්ටැක් ෆ්‍රේම් එකේ මුලින්ම මොකක්ද අපි කරන්නේ ඔබ්ජෙක්ට් එකක් හදන එක. එතකොට බලන්න මේ ඔබ්ජෙක්ට් එක කියන්නේ මෙන්න මේක තමයි. new test. ඒ වගේම තේරුම් ගන්න ඔබ්ජෙක්ට් එක හැදෙන්නේ heap එකේ. මේ t කියන්නේ රෙෆරන්ස් එක. මේ රෙෆරන්ස් එක මෙහෙම කියන්න පුළුවන් සරලව මේ t කියන්නේ රෙෆරන්ස් එක කියන්නේ සරලව මෙහෙම හිතන්න පුළුවන්. දැන් හිතන්නකෝ ක්ලාස් එකකින් තමයි අපි ඔබ්ජෙක්ට් එකක් හදන්නේ. ඒක අපි දන්නවා. ඒ වගේම අපි දන්නවා ක්ලාස් එකක් කියන්නේ බ්ලූප්‍රින්ට් එක කියලාත් දන්නවා. මතකද දන්නේ මම කලින් එක්සැම්පල් එකකින් පෙන්නුවා. කලින් සතියේ මම ඩයග්‍රෑම්ස් වලින් පෙන්නුවා. කාර් එකක් ගත්තොත් බලන්න මේ කාර් එක හදන සැලැස්මට කියන බ්ලූප්‍රින්ට් එක නැත්තම් ක්ලාස් එක වගේ කියලා. ඊළඟට බලන්නේ සැලැස්ම බ්ලූප්‍රින්ට් එක දිහා බලාගෙන හදපු ඔබ්ජෙක්ට් එක. නැත්තම් කාර් එක. මේ බ්ලූප්‍රින්ට් එක දිහා බලාගෙන හදපු කාර් එක තමයි හරියටම Java වල ඔබ්ජෙක්ට් එක වගේ වෙන්නේ. කාර් එක හදන්න ඕන සැලැස්ම නිකන් Java වල ක්ලාස් එක වගේ කාර් එක දිහා බලාගෙන. ඒ කියන්නේ කාර් එකේ සැලැස්ම දිහා බලාගෙන හදපු ඇත්තම කාර් එක. ඒක තමයි ඔබ්ජෙක්ට් එක වගේ වෙන්නේ. එතකොට බලන්න මේක මෙහෙම හිතන්නත් පුළුවන්. දැන් හිතන්න කාර් එකක් නෙවෙයි මෙතන හිතන්න ටීවී එකක් හදන සැලැස්මක් තියෙනවා. දැන් අපේ ළඟ තියෙනවා ටීවී එකක් හදන්න ඕන සැලැස්ම තියෙනවා. ඊළඟට බලන්න මේ ටීවී එක සැලැස්ම දිහා බලාගෙන ටීවී එකක් හදනවා. එතන ඇත්තම ටීවී එකක් තියෙනවා. එතන ටීවී එක හදපු සැලැස්ම ක්ලාස් එක ඇත්තම ටීවී එක ඔබ්ජෙක්ට් එක. ඊළඟට බලන්න ගෙදර තියෙන රිමෝට් කන්ට්‍රෝල් එක. ගෙදර තියෙන රිමෝට් කන්ට්‍රෝල් එක. රිමෝට් කන්ට්‍රෝල් එක මොකද කරන්නේ? අපිට පුළුවන් ඒකේ රිමෝට් කන්ට්‍රෝල් එකේ තියෙන බටන්ස් වලින් ටීවී එකේ channel මාරු කරන්න පුළුවන්. සද්ද වැඩි කරන්න අඩු කරන්න පුළුවන්. brightness එක අඩු වැඩි කරන්න පුළුවන්. එක එක දේවල් ටීවී එකට කරන්න පුළුවන්. ආන්නේ අතේ තියෙන රිමෝට් එක වගේ තමයි රෙෆරන්ස් එක. කියන්නේ ටීවී එකේ එක එක ඔපරේෂන් කරන්න අපේ ළඟ තියාගෙන ඉන්න රිමෝට් එක. ඒ රිමෝට් එක වගේ තමයි රෙෆරන්ස් එක කියන්නේ. එහෙම හිතුවත් හරියි. ඉතින් මේ t කියන්නේ නිකන් හරියට නිකන් අර ටීවී එකේ රිමෝට් එක වගේ. t.number t කියන ඔබ්ජෙක්ට් එකේ නම්බර් එක 25යි. දැන් බලන්න මෙහෙම මෙතන මුලින්ම අපි කරන්නේ ඔබ්ජෙක්ට් එකක් හදන එක. එතකොට මේ ඔබ්ජෙක්ට් එක හැදෙන්නේ කොහෙද? heap එකේ තමයි. ඔබ්ජෙක්ට් එක හැදෙනවා heap එකේ. ඔබ්ජෙක්ට් එක හැදුනම මොකද්ද වෙන්නේ? ඔබ්ජෙක්ට් එක හැදෙනවා ඇතුලේ හැදෙනවා instance variable තියෙනවා. දැන් මේ ඔබ්ජෙක්ට් එක හැදුවේ test class එකේ. test class එකේ instance variable තියෙනවද? ඔව්. එක variable එකක් තියෙනවා number කියලා. එහෙනම් number කියන instance variable එක හැදෙනවා test class එකෙන් හදුව මේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ. එහෙනම් මෙතන number කියලා instance variable එකක් හැදෙනවා. ඒ වගේම මේක memory එකේ වෙන් වන ඉඩ ප්‍රමාණය bit 32යි. හේතුව ඒක int තමයි data type එක. ඊළඟට තේරුම් ගන්න instance variable එකක් හැදුනට පස්සේ instance variable වලට බලන්න default value කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ instance variable එකක් හැදුනට පස්සේ අපි value එකක් assign කරන්නේ නැත්නම් default value එකක් assign වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේ instance variable හැදුනට පස්සේ බලන්න මෙතන number කියන එකට මේක ඇතුලේ බලන්න default value එක බිඳුවයි. දැන් int කියන data type එකට default value බිඳුවයි. අපි default value තා පොඩ්ඩකින් ඔක්කොම ඉගෙන ගමු. දැන්ට තේරුම් ගන්න int කියන primitive data type එකට default value බිඳුවයි. default value කියන්නේ මේ number කියන variable එකට අපි value එකක් දෙන්න කලින් value එක assign කරන්න කලින් JVM එකෙන් දෙනවා value එක. නැත්නම් variable එකකට JVM එකෙන් මුලින්ම දෙන value එක. එහෙම default values JVM එකෙන් දෙන instance variable වලටයි අපි තා පොඩ්ඩක් ඉගෙන ගන්න static variable වලටයි විතරයි. method local variable වල default values නැහැ. ඒකත් දැනගන්න ඕනේ. හරිනේ. ඊළඟට මොකද කරන්නේ? අපි t ට දානවා 25. එතකොට මොකද වෙන්නේ? මේ බිඳුව අයින් වෙලා. දැන් බිඳුව අයින් වෙනවා. බිඳුව නෙමෙයි තියෙන්නේ. මෙතෙන්ට වැටෙනවා 25ක්. දැන් 25 තමයි නම්බර් ළඟ තියෙන්නේ. දැන් ඔබ්ජෙක්ට් එක හැදලා ඉවරයි. මෙතන මුලින්ම වෙන්නේ මොකද්ද? ඔබ්ජෙක්ට් එක හැදෙන එක. මෙතන මුලින්ම වෙන්නේ ඔබ්ජෙක්ට් එක හැදෙන එක. ඔබ්ජෙක්ට් එක හැදුනට පස්සේ මේ t ට assign කරගන්නවා. මේ simple t කියන එක හැදෙන්නේ stack එකේ තමයි. එතකොට බලන්න මෙහෙමයි. stack එකේ පොඩි ඉඩක් වෙන් වෙලා. ඊට පස්සේ බලන්න මේ t ළඟ මොකද්ද තියෙන්නේ? මෙන්න මේ t ළඟ මොකද තියෙන්නේ? මෙන්න මේ ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක තමයි තියෙන්නේ. මේ t ළඟ මෙන්න මෙතන තියෙන ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක. ඒක නිසා තේරුම් ගන්න මෙන්න මේ t බලාගෙන ඉන්නේ මේ ඔබ්ජෙක්ට් එක දිහා තමයි.
හේතුව මේ ඔබ්ජෙක්ට් එකේ හැදිච්ච මෙමරි ලොකේෂන් එකේ ඇඩ්‍රස් එක තමයි මේ t ළඟ තියෙන්නේ. ඒක නිසා මේ ඔබ්ජෙක්ට් එක දිහා තමයි t බලාගෙන ඉන්නේ. ඒක නිසා තමයි t.number කිව්වම 25 කියලා එන්නේ. ඒක නිසා තමයි t.number කිව්වම 25 කියලා බිංදුව අයින් වෙලා 25 කියන එක වැටෙන්නේ. දැන් බලන්න system out print line එකක් දාලා t.number print කරන්න කියනවා. system out print line එකක් දාලා t.number print කරන්න කිව්වම මෙතනින් print වෙනවා 25යි කියලා. ඊට පස්සේ බලන්න main method එක ඉවරයි. main method එක ඉවරයි කියන තේරුම් ගන්න. මෙන්න මේ stack frame එක stack එකෙන් අයින් වෙනවා. මේ stack frame එක stack එකෙන් delete වෙනවා. කලිනුත් ඔය theory කියලා දුන්නා once the method execution is completed corresponding stack frame is deleted from the stack. method එක execute කරලා ඉවරනට පස්සේ ඊට අනුරූප වෙච්ච stack frame එක stack එකෙන් delete කරලා යනවා. දැන් හරි. දැන් ඊට පස්සේ බලන්න අපි දැන් main method execution ඉවරයි. unload the class file, terminate the main thread, shut down the JVM. ඒ ටික තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ මේ class file එක unload වෙනවා. ඊළඟට main thread කියලා එකක් තියෙනවා ඒක terminate වෙනවා. JVM එක shut down වෙනවා. ඔය පියවර ටික තමයි වෙන්නේ. එතකොට බලන්න මෙතෙන්දි මේ program එකේ උත්තරේ එන්නේ 25යි කියලා තමයි උත්තරේ එන්නේ. example එකකට දෙකකට මේ වගේ stack heap model එක method area stack heap මේ ඔක්කොම මේ විදියට වෙන හැටි හරියට මැදලා ඉගෙන ගත්තම හරි ඊළඟට example කරන් යද්දි මේ විදියට ඔක්කොම අඳින්න ඕනේ නැහැ මේ class file ඇඳලා class load වෙන හැටි ඇඳලා class loader subsystem memory area execution engine මේ ඔක්කොම අඳින්න ඕනේ නැහැ stack එකයි heap එකයි විතරක් ඇඳලා මුලින් පුරුදු වුණා නම් ඇති ඊළඟට static variable කරනකොට අපි method area එකත් අපිට අඳින්න පොඩ්ඩක් ඕන වෙනවා කියන්නේ මෙන්න මේ method area stack heap මෙන්න මේ memory areas ටික ඇඳ නම් ඇති. ඒකෙත් මෙහෙම t ළඟට මෙහෙම කොටුවක් දාලා මේකේ address එක තියෙන බව පෙන්නන්නේ එහෙම ඕනෙත් නෑ. මම ඉස්සරහා example වලට යනකොට අනවශ්‍ය මේ memory diagram එකේ අනවශ්‍ය කොටස් අයින් කරලා තේරුම් ගන්න අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් තියලා අපි අඳිමු. ඊළඟ example එකට ගියොත් මෙහෙමයි. ඊළඟ example එකේ බලන්න තියෙන්නේ මෙහෙමයි. මේ example එක තමයි මම දැන් කරලා පෙන්නුවේ. හරි. මේ example එක තමයි අපි කලින් දවසේ සාකච්ඡා කරපු example එක තමයි මේ example එක. මේක වගේම එකක්. මේකත් පුළුවන්. අපි යමු මේ example එක. මෙතන බලන්න මෙහෙමයි. test කියලා class එකක් තියෙනවා. number කියලා instance variable එකක් තියෙනවා. main method එක තියෙනවා. ඊට පස්සේ බලන්න ඔබ්ජෙක්ට් එකක් හදනවා. ඔබ්ජෙක්ට් එකක් හදුවට පස්සේ බලන්න ඔබ්ජෙක්ට් එක ඇතුලේ ඉන්ස්ටන්ස් වේරියබල් හැදෙනවා කියලා දැන් අපි දන්නවා. ඒතර බලන්න t1 කියන ඔබ්ජෙක්ට් එක ඇතුලේ number කියලා ඉන්ස්ටන්ස් වේරියබල් එකක් හැදෙනවා. ඒ වේරියබල් එකට 12 කියලා දානවා. ඊළඟට 12 කියලා print කරනවා. t2 කියලා වෙනම ඔබ්ජෙක්ට් එකක් හදනවා. ඔබ්ජෙක්ට් එකක් හදන හැම වෙලේම තේරුම් ගන්න ඉන්ස්ටන්ස් වේරියබල් ඔබ්ජෙක්ට් එක ඇතුලේ හැදෙනවා. එතකොට මේ t2 කියන ඔබ්ජෙක්ට් එක ඇතුලේ number කියන ඉන්ස්ටන්ස් වේරියබල් එක හැදෙනවා. ඒ number කියන variable එකේ value එක බිඳුවයි. මොකද අපි variable එක හදපු ගමන් තියෙන default values තමයි. ඊළඟට බලන්න t2 object එකේ number කියන variable එකට දානවා 24ක් කියලා. දැන් t2 object එකේ number කියන variable එක print කරනවා. ඒතකොට මෙතන 24ක් කියලා print වෙනවා. බලන්න එතකොට මේකේ උත්තරේ ඉන්නේ 12යි 24යි. මේක මම diagram එකකින් ඇදලා පෙන්නන්නම් මෙහෙම. මෙතෙන් තේරුම් ගන්න අපි ඔක්කොම අඳින්න ඕනේ අපි stack එකයි heap එකයි විතරක් අඳින්න. එතන මේ තියෙන්නේ main method එකේ stack frame එක. මේක තමයි heap එක. මේක තමයි stack එක. මේක තමයි heap එක. මේ පල්ලෙහෙන් තියෙන කොටුව තමයි main method එකේ stack frame එක. මුලින්ම මොකද කරන්නේ? මුලින්ම කරන්නේ test class එකෙන් object එකක් හදනවා. එතකොට බලන්න මෙහෙමයි.
මෙන්න ටෙස්ට් ක්ලාස් එකෙන් ඔබ්ජෙක්ට් එකක් හැදුවා. ඒකේ රෙෆරන්ස් එක මොකද්ද? simple t1. ඊළඟට බලන්න t1 ගේ නම්බර් එක දාන 12යි. simple t1. ඒ කියන්නේ මෙහෙමයි තියෙන්නේ. t1 බලාගෙන ඉන්නවා පළවෙනියට හදපු ඔබ්ජෙක්ට් එක දිහා. ඒ වගේම බලන්න ඔබ්ජෙක්ට් එක ඇතුලේ ඉන්ස්ටන්ස් වේරියබල් එකක් හැදෙනවා නම්බර් කියලා. දැන් නම්බර් කියන වේරියබල් එකේ වැලියු එක බලන්න. ඔබ්ජෙක්ට් එක හැදෙනකොට බලන්න මේ වේරියබල් එකේ වැලියු එක තියෙන බිඳුවක් තමයි. ඩිෆෝල්ට් වැලියු එක තමයි තියෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ? ඔබ්ජෙක්ට් එක හදනකොට ඉන්ස්ටන්ස් වේරියබල් ඔබ්ජෙක්ට් එක ඇතුලේ හැදෙනවා. එතකොට JVM එකෙන් දෙන වැලියු එක බිඳුවයි. ඒ බිඳුවක් දෙන්නේ number කියන වේරියබල් එකේ data type එක int data type එකේ default value එක බිඳුවයි. මම default values ගැන පොඩ්ඩක් කියලින්නම්. default values කතා කරන්න කිව්වොත් මෙහෙමයි. අපි දන්නෝනේ primitive data types තියෙනවා 8ක්. byte, short, int, long, float, double, char, boolean. byte, short, int, long. මේ හතරෙම default value එක බිඳුවයි. long වල default value එක බිඳුවයි. අගට capital L එහෙම නැත්නම් simple L. float වල default value එක නැත්නම් double වල default value එක දෙකෙන් බලන්න බිඳුවේෂන් බිඳුවයි. float වල simple F හරි capital F හරි තියෙනවා. double වල බිඳුවේෂන් බිඳුව හරි බිඳුවේෂන් බිඳුවයි capital D එහෙම නැත්නම් බිඳුවේෂන් බිඳුවයි simple D. char default value එක බලන්න මෙහෙමයි. single quotation ඇතුලේ \u බිඳුව 4. boolean වල default value එක බලන්න false. ඊළඟට බලන්න primitive data type වලට අමතරව තවත් තියෙනවා reference data type. මේකට තව නමක් තියෙනවා object data type. object data type එකේ default value එක null. object data type එකේ default value එක null. අපි දන්න object data type එකට තියෙනවා class name. මේ class එක නම data type එකට ගන්න පුළුවන්. interface name ගන්න පුළුවන්. arrays ගන්න පුළුවන්. ඊළඟට අපි දන්න class එක name එකට උදාහරණයක් තමයි string කියන්නේ. ඒතකොට අපි string variable එකක් හැදුවොත් ඒකේ default value එක null තමයි. එතන මෙතනදී තේරුම් ගන්න ඕනේ reference data type එකෙන් හදන variable වල default value එක null. primitive data types වලින් හදන variable වල default values එන්නේ මෙහෙමයි. byte short int long වල default value එක බිඳුවයි. float double වල බිඳුවශන් බිඳුවයි. char වල මෙන්න මේ අගය. boolean වල බලන්න false. දැන් මෙහෙමයි. දැන් මුලින්ම මෙතනදී මොකක්ද උනේ? test class එකේ object එක හැදුවා. ඒ object එක හැදෙන්නේ කොහෙද? heap එකේ. heap එකේ object එක හැදුනා. object එක හැදුනට පස්සේ number කියන variable එක හැදෙනවා. ඒකට default value එක දානවා. ඊට පස්සේ තමයි t1 ට මෙන්න මේ assign වෙන්නේ. දැන් හැදෙලි ඉවරයි. දැන් t1 ගේ number ට 12ක් දානවා. t1 කියන object එකේ number කියන variable එකට 12යි. දැන් t1 ගේ number ට මේ බිඳුව අයින් කරලා 12ක් දානවා. දැන් එහෙනම් මේ බිඳුව නෙමෙයි. බිඳුව අයින් වෙනවා. එයා අල්ල ගන්නවා බිඳුව වෙනුවට 12. ඊළඟට බලන්න t2 කියලා තව ඔබ්ජෙක්ට් එකක් හදනවා. test t2 assign new test කියලා. එතකොට බලන්න මෙහෙමයි. තව අලුතෙන් ඔබ්ජෙක්ට් එකක් හදනවා heap එකේ. ඔබ්ජෙක්ට් එකක් හැදුවා මුලින්ම වෙන්නේ ඔබ්ජෙක්ට් එක ඇතුළේ instance variable හැදෙන එක. දැන් එතකොට බලන්න මේක ඇතුළේ instance variable එකක් හැදෙනවා number කියලා. ඒ හැදෙන instance variable එකේ value එක බලන්න මුලින්ම තියෙන්නේ
JVM එකෙන් දෙන value default values තමයි. default value එක බිඳුවයි. ඊළඟට මොකද්ද කරන්නේ? T2 ගේ නම් එකට 24ක් කියලා දානවා. දැන් එතකොට මෙතන තියෙන්න ඕන T2. දැන් T2 බලාගෙන ඉන්නේ මේ ඔබ්ජෙක්ට් එක දිහා. දැන් බලන්න T2 ගේ නම්බර් එක කීයද? ආරම්භයේ තියෙන බිඳුවයි. ඊළඟට මොකද කරන්නේ? බිඳුව අතහැරලා බිඳුව අතහැරලා අපි දාන්න කියනවා 24යි කියලා. දැන් එතකොට මොකද කරන්නේ? නම්බර් කියන වේරියබල් එක අලුතෙන් අල්ල ගන්නවා 24යි කියලා. දැන් බලන්න t1.number කිව්වොත් 12යි t2.number කිව්වොත් 24යි. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ උත්තරේ මොකද්ද? එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ උත්තරේ මොකද්ද? පළවෙනි system out print line එකෙන් 12යි කියලා print වෙනවා. දෙවෙනි system out print line එකෙන් 24යි කියලා print වෙනවා.